අයිබෝවන් විවහා බන්ධන පාඩමේ අද හතරවෙනි වීඩියෝ එක සම්ප්‍රේක්ෂිත කියන වීඩියෝ එක. එතකොට දැන් මේ වෙද්දි ලුයිස් වී වන්දින හැටි සම්පූර්ණ තියරි එක ගන්නවා. ඊට පස්සේ ඒවයි උදාහරණ කියා දුන්නා. පොඩි වැඩක් ඔයගොල්ලෝ කරගන්න. විවහා බන්ධන කියලා පොතක් කරා මාතෘකාව ලියලා ඔය පළවෙනි වීඩියෝ එකේ ඉඳන් තුන්වෙනි වීඩියෝ එක දක්වා කියපු කරුණු ටික තියෙනවනේ. අන්න ඒක පොඩි නෝට් එකක් පොඩි ෂෝට් නෝට් එකක් Tamanට හදාගන්න පුළුවන්. ඒ Tamanට හදාගන්න දෙයක් නෑ. අතන තියෙන්නේ දැන් පළවෙනි වීඩියෝ එක බලනවා. ඒක තැන් තැන් වලින් නවත්ත අර මම කියා දුන්නේ විශේෂ කරුණු ලුයිස් වීලා කියන්නේ මොකද්ද මොනවද තියෙන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි වීඩියෝ එකේ කියා දුන්නේ අර කාබන් නම් බන්ධන කීයද එන් නම් බන්ධන කීයද අන්නේ දේවල් ටික. ඒ හැමදේම ලියන්න අවශ්‍ය නැහැ. ඔයාලට අර ටිකක් අමතක වෙන දේවල් තියෙනවානේ. දැන් උදාහරණයක් උදාසීන අවස්ථාවේ එන්ට බන්ධන කීයද? බන්ධන හතරක් තිබොත් එන්ට මොකද වෙන්නේ? ප්ලස් වෙනවා නේද? අන්න ඒ කරුණු ටික මේ මම බෝඩ් එකේ තියලා දැම්මනේ. අන්න ඒක පොඩ්ඩක් ලියලා තියාගන්න. ඒ විදිහට අංක තුන වීඩියෝ එක දක්වා. අංක 4 වීඩියෝ එකෙන් දැන් සම්ප්‍රේක්ෂිත කියන්නේ මොකක්ද? හරිද? උදාහරණයක්. ඒක ලියලිය බලන්න එක කියන්නේ අර ෆිල්ම් එකක් බලනවා වගේ මේ වීඩියෝස් බලන්නේ නැහැ. මොකද 2020 ඉලා කරලා මේක දැන් ලස්සන කරන් යනවා මේ වැඩේ. හරිද? අර ඔයගොල්ලෝ තාම ඕලෙවල් මයින්ඩ් එකේ ඉන්න 22 කට්ටිය. ඒකත් එක්ක ඔයගොල්ලෝ මේ වගේ වැඩවලට කැමති නැහැ. ඕනනම් කිසිම හැඟීමක් බහුතරයකට විභාග සම්බන්ධයෙන් නැහැ. ඒකත් එක්ක ඕනෙච්චර පෙළවෙන්නේ නැහැ. මේකෙන් ප්‍රයෝජනයක් ගන්න. මේකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න අනිත් කාරණේ තමයි මේ වෙද්දි ලංකාවේ විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කය ඇතුලේ මම මේ හොඳට කරුණු අධ්‍යයනය කරලා කියන්නේ පිරිසක් ඉන්නවා 2022 ලෙවල්. ඒගොල්ලෝ ඉස්සරහට තියෙන විවිධ පාඩම් බලනවා. මේගොල්ලෝ කවුද කියලා තෝරන්න කියන්නම්. මේගොල්ලෝ බහුතරයක් වෛද්‍යවරුන්ගේ, ඉංජිනේරුන්ගේ, ගුරුවරුන්ගේ ඒ වගේ ළමයි කියන්නේ සාමාන්‍ය අධ්‍යාපන ශාස්ත්‍රය පිළිබඳව අවබෝධයක් තියෙන දෙමාපියන්ගේ ළමයි. ඒ දෙමාපියෝ දැන් මැදිහත්ලා ළමයි නම් කැමති නැහැ මේවට. බලහත්කාරයෙන් මේ වැඩ කරපන් කියලා බල කරලා වැඩ කරනවා දැන් 22 ළමයින්ට ඉස්සරහ පාඩම් ටික. ඒකෙන් හැබැයි සෑහෙන හොඳක් කියලා ළමයින්ට වෙනවා. ළමයි නම් කැමති නැහැ. නමුත් ඒ දෙමාපියෝ එහෙම පිටසක් දැන් ඉන්නවා. ඒක ගමට යනකොට ළමයි මේ දෙමාපියෝ ඉච්චර මොනවද එහෙම ඇත්තෙත් නැහැ. ඒගොල්ලෝ මේ ගම්වල කට්ටිය සහ කොළඹින් පිට කට්ටිය මේක දන්නේත් නැහැ. හරිද? එතකොට දැන් වෙන දිස්ත්‍රික්ක ගත්තත් ඒ දිස්ත්‍රික්කේ ටවුන් වල කට්ටිය ටිකක් අර කට්ටිය තමයි මේක මේ විදිහට වැඩ කරන් යන්නේ. මේ රහස් දාන්නේ. හරි? අර ගමට ඈතට යනකොට පහසුකම් අඩු ප්‍රදේශ වලට යද්දී ළමයින්ට අවබෝධයකුත් නැහැ. දෙමාපියන්ටත් එහෙම අවබෝධ තියෙන කිසි පිළිදක් ඉන්නවා. හරිද? ඒකත් එක්ක 22 කට්ටිය ඔය අතහැරලා දාලා දැන් ඉන්නේ. කවන්නේ නැහැ. කවදා හරි ඉස්කෝලේ පටන් ගනි. කවදා හරි මන්දේ පටන් ගනි. එතන මොන වෙයි ඉඳපු ආයේ එහෙම කියලා ඉන්නවා. නමුත් මතක තියාගන්න මේ රටේම ලංකාවේ තව පිරිසක් මේ වෙද්දි 2022 සෑහෙන පාඩම් ප්‍රමාණයක් ආවරණය කරගෙන භෞතික විද්‍යාව, රසායන විද්‍යාව මම කියන හැමිෂන් හැම එකේම මේ වීඩියෝස් බල YouTube එකේ ගොඩාක් පාඩම් දාලා තියෙනවා. විවිධ ගුරුවරු දේව බලලා අයිලක් අය පොත්තරන් ඒවයින් කණින් ඉගෙනගෙන සෑහෙන දුරකට වැඩ කරන් යන පිරිසක් 22 ලෙවල් ඉන්නවා. හරි? ඒතර ඔයා කල්පනා කරලා බලන්න ඔයා මේ මැච් එකෙන් පරදින්න යන්නේ. ඒක මම මේ පරදින්න කලින් කිව්වේ. හරිද? මේ දෙවෙනි ඒකකේ බන්ධන පාඩම වල සම්පූර්ණයෙන්ම YouTube එකෙන් මගෙන් අල්ල ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මම ආවක ප්ලේලිස්ට් එකේ බලන්න කියලා ජෙනරල් රෙඩොක්ස් කියන මාතෘකාව යටතේ ඔයාලට ක්වොන්ටම් අංක පාඩමයි, වර්ණාවලි පාඩමයි, මුල් පාඩමේ පාඩම විදිහට දාලා මම තව පුළුවන් තව එකක් දෙකක් දාන්න මුල් පාඩමේ. මොකද මම මගේ ගාලේ පන්තියේ මම පළවෙනි පාඩම 22 ළමයින්ට තා බොහොම චූටි කාලයක් විතරයි ඉතුරුලා තියෙන්නේ. මම ගින්දයි ඒක නැතුව දෙවෙනි පාඩමේ ඉඳගෙන පිළිවෙලට පාඩම් ටික දාන්න පටන් ගත්තා. හරිද? එතකොට මේ ඔයගොල්ලෝ තවත් බලන්න පුළුවන් පාඩම මම මේ වගේ කියන්නම්. ශක්ති විද්‍යාව කියන යුනිට් එකක් තියෙනවා. පස්වෙනි යුනිට් එක අපේ සිලබස් එකේ. ඔය ශක්ති විද්‍යාව කියන පාඩමට වෙන පාඩම් වල දැනුම එච්චර අත්‍යවශ්‍ය නැහැ. චුට්ටක් ඕන වුණොත් ඕන වෙන්නේ මවුල ගාන කියන එක විතරයි. කියන්නේ ග්‍රෑම් ගානක් මවුල වලට හරවන්නේ කොහොමද? සාන්ද්‍රණය කියන්නේ මොකක්ද? මම ඔය ටිකත් කෙමිකල් කැල්කියුලේෂන් කියලා බලන්න අර මාතෘකාව ප්ලේලිස්ට් එකේ යදී ඒක ඇරදී ඒකෙත් යම් ප්‍රමාණයක් අල්ල ගන්නවට පුළුවන්. හරිද? එතකොට ඔය ඒකත් හැබැයි වැඩි ඕනේ නැහැ. කෙටියෙන් කිව්වොත් 2022 වල ළමයින්ට ශක්ති විද්‍යාව කියන යුනිට් එක 90ක් ඔය දැන් ඉන්න තත්ත්වෙන් තේරුම් ගන්න පුළුවන් කිසි ගැටලුවක් නැතුව මෙන්න දැන් මේ පාඩම තේරෙනවා මම කියලා දෙද්දි. එහෙනම් වගකීමෙන් කියන්නේ පැහැදිලිවම ශක්ති විද්‍යාව නම දාපු වීඩියෝ එකකට තේරෙනවා. හැබැයි 90යි කියලා කිව්වේ අර පොඩි වෙනත් පාඩම් වල සම්බන්ධකම් තියෙනවා. මොකද 90ක් තේරෙනවා කියන්නේ හොඳයිනේ. එතකොට ඔයාලා කරන්න දෙන්නේ යන්න ප්ලේලිස්ට් එකට ආයෙ බලන්න. ඒකේ තියෙනවා එනර්ජටික්ස් කියලා. කියන්නේ ශක්ති විද්‍යාව යුනිට් 5 වලට දාලා ඇති. එනර්ජටික්ස් එකේ ශක්ති විද්‍යාව යුනිට් 5 එක අන්න ඒකේ පේද්දි පාඩම් පහක් දාලා තියෙනවා. වීඩියෝස් පහක්. හරිද? අන්න ඒක මුල් එකේ ඉඳන් පොතක් අරගෙන මාතෘකාව ලියලා ඒ වැදගත් දේවල් මම කියනවා ලියා ගන්න. එහෙම කියලා මම තැන් කියනවා. දැන් ඊට පස්සේ මම ওই ගණන් හදන ක්‍රම කියලා කියනවා. මම හැම එකම ලියා ගන්න කියලා කියන්නේ නැහැ. ඔයා තේරුම් ගන්න. දැන් මොකරි ගණන් ශෛලියක්. මෙන්න මේ සමීකරණ දාලා ගණන් හදන හැටි. ඒ සමීකරණ ලියලා තියාගන්න. මොකක්ද කියලා පද ටික මේම පද ටික ඒවා ලියා ගන්න. හරිද? ඒක ලියන ගමන්
මේ වැඩ කරන යන්න අනිවාර්යෙන් තමන්ට තනියම ගෙදර ඉඳගෙන හොඳ දෙයක් කරගන්න පුළුවන්. පැහැදිලිද? ඒකින්ද මේ වැඩ කරන යන්න. එතකොට ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් තව මාස අපි හිතමු මාස කීපයක් යයි කියලා ඉස්කෝලේ පන්තිව පටන් ගන්න. ඉතින් එහෙම ගියාමත් ඔයාලා ඉස්කෝලේ හරි පන්තියට යනකොට යන්නේ සෑහෙන පාඩම් ප්‍රමාණයක් දැනගෙන. එතකොට පන්තියේදී කාය පාරක් කරද්දී අනිවාර්යෙන් අපි මේ පාඩම් සියල්ලම ආයේ පන්ති පටන් ගත්තාම ආයේ කරනවානේ. එතකොට නියමෙටම තේරෙනවා. එතකොට ඇත්තටම හොඳ අවබෝධයක් ගන්න ආරොත් මේ උසස් විභාගයට යන්න පුළුවන්. ඒ වාසිය ගන්න. හරි එහෙනම් පාඩමට යන්න. ලුයිස් වීව ඇඳින හැටි ඉතාම පැහැදිලිව හැම දෙයක්ම අපි වීඩියෝස් තුනකින් කතා කරන්නේ. එතකොට ලුයිස් වීවම තමයි සම්ප්‍රේක්ෂිත වීව කියලා දැන් අද ඉස්සරහට යන්නේ. හරිද? ඒකින් අනිවාර්යයෙන්ම අර මුල් වීඩියෝස් තුනේ තියෙන තියදී කොහොමද තහවුරු කරගෙන මේකට එන්න. බැලුවේ නැත්නම්. හරි? එතකොට මම කෙලින්ම උදාහරණෙකින් කියලා දෙන්නම්. අපිට විභාගෙදී එන්න පුළුවන් මම සරල ප්‍රශ්නකින් පටන් ගන්නම්. හරිද? අපිට එන්න පුළුවන් මෙහෙම මොකක් හරි අයනයක් හෝ අණුවක් දෙනවා. අපි අයනයක් ගමු. NO2- කියන අයනය, නයිට්‍රයිට් කියන අයනය, NO2- කියන අයනය. මේක මොන අයනයක්ද? ඔක්සිජන් අඩංගු ඍණ අයනයක්. නයිට්‍රයිට්. හරි? O අඩංගු ඍණ අයනයක්. පොදු නම මොකක්ද ඒවා මම කියලා දුන්නා. ඔක්සිජන් අඩංගු ඍණ අයන මොකද? ඔක්සි ඇනායන. ඍණ අයන කියන්නේ ඇනායන. ඔක්සි ඇනායන. හරිද? මෙන්න මේ ඔක්සි ඇනායනයට සම්ප්‍රේක්ෂිත වීම ඉතින් අපිට රුට් පේපර් එකේ මොකක්ද අපි කරන්නේ? ඊටාම සරලයි අපිට තියෙන්නේ. මේ අවිලු විශ්වයේ හදගන්න විතර. සම්ප්‍රේක්ෂිත වීම කියන්නේ නිකන් බයවත් දෙන බුරු මාතෘකාවක්. ඔයාව බය කරන මාතෘකාවයි. හරි? නමුත් ඇති දෙයක් නැහැ. බොහෝම සරල දෙයක්. තේරුණාද? එතකොට ඔයාලට පුළුවන් නේද NO2- කි ලුයිස් වීව දැන් මේ විදිහට දැන් මම හදගන්න කොහොමද? කවුද මැදට දාන්නේ? ඔව් තනියෙන් ඉන්න පරමාණු තමයි මැද. ගොඩක් ඉන්න ಜಾති කට්ටිය වටේ. එතකොට n මැද. මතක් කරගන්න මයිනස් දාන්නේ කාටද? මැද කෙනාටද? මේ වටේ ඉන්න ඕටද? මැද කෙනාට ආරෝපණය අවස්ථාවක් තියෙනවා. නමුත් මොකද යාට ඔක්සිජන් අඩංගු ඍණායනකදී ඍණාරෝපණය අනිවාර්යයෙන්ම දාන්න ඕනේ කාටද? ඔක්සිජන්. එතකොට එන්න මුත් දාන්නේ අපි ඕට තමයි ඍණාරෝපණය දාන්නේ. මතක් කරගන්න ඍණාරෝපණයක් තියෙන මොන බන්ධනයක්ද හදන්නේ? තනි බන්ධනයක්. මේක බන්ධනයක් හදනකොට මම ඒවා දැන් කියන්නේ නැහැ හරිද? මම බෝඩ් එකේ දාන්න මේ ටික පාඩම් කරගන්න ඕන ටික. යනවා නිල් තියා ගන්න. තනි බන්ධනයම තමයි මයිනස් දෙන්න පුළුවන්. එතකොට කොහොමද මයිනස් වෙන්නේ? 6 වෙනි කාණ්ඩයේ ඔක්සිජන්ට 6ක් තිබ්බොත් උදාසීනයි. ඍණාරෝපණයක් ගන්න නම් පිටින් ඉලෙක්ට්‍රෝනයක් ගන්න ඕනේ. ඒ කියන්නේ කාණ්ඩාංකයට වඩා ඉලෙක්ට්‍රෝනයක් වැඩි වෙන්න ඕනේ නේද? එතකොට මේ 6 වෙනි කාණ්ඩේ ඕවට අපි 7ක් වෙන තිත්තියමු. එතකොට කාණ්ඩාංකයට වඩා ඉලෙක්ට්‍රෝනයක් වැඩි දැන් ඍණාරෝපණයක් කොට එනවා. එහෙනම් 7ක් වෙන මේකෙන් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. මොන මයිනස්? ඊට පස්සේ අනිත් කෝ NO2- නේ. අනිත් කෝ උදාසීන ද්විඥාන බන්ධන දෙකක් දාමු. මොන විදියට? එතකොට 6 වෙනි කාණ්ඩ 6 වෙනි තිත්තියන්නේ 1යි 2යි 3යි 4යි 5යි 6යි. n කොහොමද උදාසීන තියන්න පුළුවන්? මොකද බන්ධන තුනේ උදාසීනයි. පස්වෙනි කාණ්ඩේ අන්තිශක්ති වටේ 5ක් කී 5ක් වෙන එකක් තිත්තියමු 1යි 2යි 3යි 4යි 5යි කියන. පැහැදිලිද? මේ ඇඳේ ලුයිස් වීවනේ. ඒතර ඔයාට ඉතාම පැහැදිලි. අපිට මේකම අඳින්න බැරිද? ද්විත්ව බන්ධනයේ දකුණු පැත්තට දාලා මේ මයිනස් එක වමට දාලා. ඒතර ඒ උත්තරේ නිවැරදි නේද? මේ NO2- අනේ ලුයිස් වීව විදියට මේකට ලකුණු හම්බෙනවා. පැහැදිලිද? දැන් දකුණු පැත්තට ද්විත්ව බන්ධනය දාලා වමට මයිනස් එක ගත්තොත් ඒකත් නිවැරදි නේද? පිළිගන්නවද? අපි දැන් මෙහෙම අනිත් වම් පැත්තේ උඩ මයිනස් එක දාලා අනුබන්ධනය වමට අරගෙන පැහැදිලිද? අනිත් ද්විත්ව බන්ධනය උදාසීනය දකුණට අරගෙන ඔහොම ගත්තේ මේ දෙකම හරි නේද? මේ දෙකම හරි. ඔන්න ඕවට තමයි සම්ප්‍රයුක්ත ව්‍යුහ කියන්නේ. මොනවද එන? එකම අණුව නැත්නම් එකම අයනය සඳහා ගැළපෙන නීති වලට අනුකූල ලුයිස් වීව කීපයක් තිබුණොත් 2ක් 3ක් 4ක් 5ක් ඔය විදියට. ඒවට කියන කෙනෙක්ගේ සම්ප්‍රයුක්ත ව්‍යුහ කියනවා. පැහැදිලිද? කියන්නේ එකම අයනය හරි එකම අණුව. එකම අයනය හෝ එකම අණුව සඳහා පිළිගන්න පුළුවන් විවිධාකාර වූ ලුයිස් වීව වලට නමක් කියන මොකක්ද? සම්ප්‍රයුක්ත ව්‍යුහ කියන. පැහැදිලි? හරි? එකම අණුව හෝ අයනය සඳහා එකම ප්‍රභේදයක් සඳහා පිළිගත හැකි. දැන් නීති වලට අනුකූලව අදින්න පුළුවන්. ලුයිස් වීව කීපයක් තියෙනවා නම් ඒ ලුයිස් වීව වලට කියන මොකක්ද නම? එකිනෙකේ සම්ප්‍රයුක්ත ව්‍යුහ කියලා. ඔන්නේ සම්ප්‍රයුක්ත ව්‍යුහට සංකේතයක් තියෙන මෙන්න මේ වගේ දෙපැත්තට දාන ඊතලයක් මෙන්න මේ විදියට. ඔය දෙපැත්තට දාන ඊතලකින් කියවෙන්නේ එකිනෙකේ සම්ප්‍රයුක්ත ව්‍යුහ. ඒ කියන්නේ එකම කෙනා තමයි මේ කියන එක. එකම කෙනාට අදින්න පුළුවන් විවිධ ලුයිස් වීව උත්තර කියන එක. පැහැදිලිද? එතකොට මේ දෙපැත්තට දාන ඊතලෙන් මාක් කරලා තියාගන්න ඒක තමයි සම්ප්‍රයුක්ත ව්‍යුහ කියන එකේ සංකේතය. එතකොට ඔයාලට පුළුවන්
NO2 මයිනස් වලදී මේ ද්විත්ව බන්ධනයේ වමේ තිබ්බත් දකුණේ තිබ්බත් උත්තරේ ලකුණු හම්බුන දෙකම නිවැරදි. මේ දෙන්න මැදට ඔය සම්ප්‍රයුක්තතා ඊතලයේ කියන මේ දෙපැත්තේ ඊතලයේ ඔහොම දාලා එක සංකේත කරලා පෙන්නන්න. එහෙනම් ඔන්න නයිට්‍රයිට් අයනේ සම්ප්‍රයුක්ත උත්තාම සරල ඊටාම ලේසි පාඩම. හරිද? එතකොට ඔන්න ඔය විදිහට අපිට සම්ප්‍රයුක්තව කතන්දරේ මේ තේරුම් ගන්න පුළුවන්. දැන් මොකක්ද ආකාරයක් කියන සම්ප්‍රයුක්තව කියන්නේ? එකම ප්‍රභේදය සඳහා පිළිගත හැකි විවිධ ලුයිස් ව්‍යුහ වලට කියනවා සම්ප්‍රයුක්ත ව්‍යුහ කියලා. එතකොට මෙන්න මේක හොඳට තේරුම් ගන්න. සම්ප්‍රයුක්ත ව්‍යුහ වලදී යම් ලක්ෂණයක් සමානයි මොකද්ද? පරමාණු හයි වෙච්ච විදිය. මැදෙන් දෙපැත්තේ වූ. මේකෙන් මැදෙන් දෙපැත්තෙම වූ. මෙහෙම වුණු සම්ප්‍රයුක්ත ව්‍යුහ වෙන්නේ නැහැ. මැද වූ දෙපැත්ත එක පැත්තකින් අනිත් පැත්තේ වූ. එහෙම නෙමෙයි බලන්න. සැකිල්ල කියලා අපි ඔකට කියන්නේ. පරමාණු හයි වෙච්ච සැකිල්ල සමානයි නේ. එහෙනම් සම්ප්‍රයුක්ත ව්‍යුහ වලදී සැකිල්ල සමානයි. සමස්තාරෝපණය. දැන් මේකේ සමස්තාරෝපණය ඍණ එකයි නේ. එහෙනම් මේකේ ඍණ එකයි මේකේ ඍණ එකයි. සමස්තාරෝපණය එකමයි. හොඳට මතක තියාගන්න සම්ප්‍රයුක්ත ව්‍යුහ වලදී පරමාණු හයි වෙච්ච විදිය සැකිල්ල සහ සමස්තාරෝපණය එකමයි. වෙනස් වෙන්නේ මොනවද? වෙනස් වෙන්න පුළුවන් ආරෝපණයේ තියෙන තැන. දකුණේ හොද වමේ හොද. ආරෝපණ පවතින ස්ථාන. තව ද්විත්ව බන්ධන එහෙම. මේ ඩබල් එක කියන්නේ ද්විත්ව බන්ධන වමේද දකුණේ තැන තියෙන ස්ථානය. ඒව වෙනස් වෙන්න පුළුවන් නේ. ඊටම සරලයි නේ. හරිද? තව උදාහරණයක් කරමු මම හොඳට පැහැදිලි කරන්න. විභාගයේදී ඉතා සුලභ ප්‍රශ්න ජාතියක් වෙනවා. සැකිල්ලක් දීලා සැකිල්ලට අදාළ ලුයිස් ව්‍යුහ සම්පූර්ණ කරන්න කියලා. පැහැදිලිද? මම අන්න ඒ જાතියේ ප්‍රශ්නයක් අරගෙන ඔයාලට මේ උගන්වන්නම් පහුගිය ප්‍රශ්න වලට පොතක් ගන්න. ඒකේ හරව ගන්න 2012 ඒ අවුරුද්දට. හරි? ඒකේ හැමදාම පළවෙනි ප්‍රශ්නේ සෙකන්ඩ් එකේ පළවෙනි ප්‍රශ්නේ හැමදාම එනවා සම්ප්‍රයුක්ත ව්‍යුහ වලින් ප්‍රශ්නයක්. ලුයිස් ව්‍යුහ වලින් ප්‍රශ්නයක්. හරිද? එතකොට ඔයා හරව ගන්න 2012 1B ප්‍රශ්නෙට. හැමදාම දැන් ඔයා බලන්න මුල් ප්‍රශ්නේ ලියන එකේ සෙකන්ඩ් එකේ ස්ට්‍රක්චර් නම්බර් 1 එකේ වඩා යම් ප්‍රශ්න කොටස් වලට උත්තර ලියා ගන්න පුළුවන් මේකේ. ක්වොන්ටම් අංක වලින් ප්‍රශ්න තියෙනවා. ලුයිස් ව්‍යුහ සම්ප්‍රයුක්ත වලින් තියෙනවා. පැහැදිලිද? හරි? එතකොට ඒවා දැන් මේ කාලේ ප්‍රයෝජනට ගන්න වැඩ කරන්න ගන්න. පාඩම් කරන හැටි මම එදත් කිව්වා වීඩියෝ එකක් මම දාලා තියෙනවා. ඒකත් හොයාගෙන බලන්න. එතකොට 2012 1B ප්‍රශ්න එකක් 2012 1B. ඒක අපිට ඔක්කොම කොටස් නම් තාම කරන්න දැනුමදී. තව පාඩම් එකක් කරන්න ඕනේ ඒකට. අපිට මුල් කොටස් දෙක කරගන්න පුළුවන් මේක බලන්න. දැන් මෙහෙම ඒ ලෙවල් ප්‍රශ්න වලදී අර O level වගේ අමුවෙන්ම අහන්නේ නැහැ. ලුයිස් ව්‍යුහේ මදින්න සම්ප්‍රයුක්ත ව්‍යුහ මදින්න. එහෙම අහන්නේ නැහැ. පොඩි නිකන් සමහර ප්‍රශ්න ඡේද දෙනවා. නිකන් බයවත් ගන්නවා බොරුවට ඡේද දෙනවා. මේක නිකන් බොරු ඡේදයක් දීලා දිනවා. ආම්ලීකృత ජලීය නයිට්‍රේට් අපිට වැඩක් නැහැ මොකක්ද? හරිද? ඔයා ඡේද කිව්වම මොකද මේකේ සාරාංශය? සාරාංශය තමයි පෙරොක්සෝනයිට්‍රයිඩ් කියලා අයනයක්. මේ බර වචන නම් ඒවා කොහොමද අපි පාඩම් කරන්නේ අපිට වැඩක් නැහැ ඒවා. හරි? සූත්‍රයක් දිනනවා OONO කියලා කොටුවක් දාලා මයිනස්. ඔකෙන් කියන්නේ මොකද කොටුවක් දාලා මයිනස් එකෙන් මොකද කියන්නේ? මේකේ සමස්තාරෝපණය ඍණ එකයි කියන්නේ. හරිද? ඒක තමයි අයනයක්. ඒකේ සැකිල්ල දීලා ඔකෙන් ප්‍රශ්න අහලා තියෙනවා. පැහැදිලිද? ඔයා මහා විස්තරයක් තියෙනවා H2O2 භාවිතේන අපිට වැඩක් නැහැ. අපිට මේ අයන ඉතිහාසය වැඩක් නැහැනේ. මේක හදපු හැටි මේක කොහොමද ආවේ? එක එක ප්‍රශ්න එක එක විදිහට පටන් ගන්නවා. ප්‍රශ්න පටන් ගන්නවා එක්තරා කෘෂි රසායනික ද්‍රව්‍යයක සැකිල්ල පහක් දක්වා ඇත. නැත්නම් මොකක් හරි ඖෂධයක් විසඳා ගන්න එක්තරා සංයෝගයක් පහක් දක්වා අපිට ඒක විස්තර වැඩක් නැහැ. හරිද? ඒගොල්ලෝ මේ බයවදන පොඩි ඡේදයක් දෙනවා. ඔයයි සම්ප්‍රයුක්තක ප්‍රශ්නයකදී ලුයිස් ව්‍යුහ ප්‍රශ්නයකදී ලුයිස් ව්‍යුහ අඳින්න ගෙන්නේ. එතකොට ඔයාලට තේරුම් ගන්න දෙන්නේ එච්චරයි. බලන්න මේක අණුවක්ද අයනයක්ද බලන්න. ඡේදය හොඳට කියලා දෙන්න දෙනවා මොකද්ද? පෙරොක්සෝ නයිට්‍රයිඩ් අයනය සම්බන්ධයෙන් 1 සිට 7ත් එක් කොටස් වලහා පිළිතුරු සපයන්න. ඔච්චරයි කියලා තියෙන පැහැදිලිද? අපිට උත්තර ලියන්න කියලා තියෙනවා පෙරොක්සෝ නයිට්‍රයිඩ් අයනය. ඒකේ සූත්‍රය මොකද්ද දීලා තියෙන්නේ? OONO කියලා කොටුවක් දාලා ආරෝපණය දක්වන සමස්තාරෝපණය ඍණ එකයි කියන තමයි ඒකෙන් කියන්නේ. O3කුයි N එකකුයි තියෙන අයනය. එතකොට ඒක ඍණාරෝපණයක් තියෙන අයනය. පැහැදිලිද? සැකිල්ල කියන්නේ මොකද්ද? ඔන්න ඔය අයනේදී පරමාණු හයි වෙලා තියෙන්නේ කොහොමද? හරි? N ඉන්නේ කෙලවරකද? ටිකක් මැද්දකට වෙන්නද N ඉන්නේ. අන්න ඒ විදිහට සැකිල්ල දීලා තියෙනවා. පැහැදිලිද? සැකිල්ල දීලා තියෙනවා. ඒගොල්ලෝ ප්‍රශ්න පත්‍රයේ අපිට සැකිල්ල දීලා තියෙනවා. මෙන්න මේ විදිහේ සැකිල්ල. ඔයාලට තියෙන්නේ ආය පාරක් මේ සැකිල්ල පිටපත් කරගන්න. හරි? එතන මදින්න යන්න එපා. ඔයාලා මේ සැකිල්ල පිටපත් කරගෙන
ප්‍රශ්නේ ෆයිල් කොටස අහනවා මෙම ආයනය සඳහා වඩාත්ම පිළිගත හැකි ලුයිස් විලියම්ස්. මොකද වඩාත්ම පිළිගත හැකි කියන්නේ? වඩාත්ම පිළිගත හැකි කියන්නේ වඩාත්ම ස්ථායි කියන එක. වඩාත්ම කැමති කියන එක. පැහැදිලිද? මොකද්ද මේ ස්ථායිතාව කියලා කියන්නේ කියලා මම ඔයාලට කියන්නම්. කැමැත්ත කියන්නේ මොකක්ද? උදාහරණයක් ගත්තොත් එහෙම ඔක්සිජන් තියෙන අයනයකදී ඍණාරෝපණය ගන්න කැමති කවුද? ඔක්සිජන් නේද? අපි ඒක එතකොට කියනවා ස්ථායි කියලා. හරිද? දැන් ඔක්සිජන් තියෙන අයනයකදී ඍණ නම් ආරෝපණය ඒ ඍණ ගන්න කැමති වෙනත් පරමාණුවක්ද ඔක්සිජන්ද? ඔක්සිජන්. උදාහරණයක් ඔක්සිජන්ට ඍණාරෝපණයක් ලැබෙද්දී හරි කැමති. අපි කියනවා ස්ථායි කියලා. ඒක ස්ථායිතාව වැඩි. දැන් ඔක්සිජන්ට ධන අවස්ථාවක් තියෙනවා මතකද ඔයාලට? බන්ධන තුනක් දැම්මොත් ඕවටේට කොට ප්ලස් දාන්න ඕනේ නේ. එතකොට ඒ ප්ලස් දැම්මොත් අපිට අෂ්ටකයට අනුකූලව අඳින්න පුළුවන් නිවැරදි වුණාට කැමති නැහැ. ඇත්තට ආයින් ඉන්න කැමති නැහැ. ස්ථායි නැහැ. පැහැදිලිද? ස්ථායි කියන්නේ එහෙම ඉන්න කැමති කියන්නේ. අස්ථායි කියන්නේ එහෙම කැමති නැහැ කියන්නේ. ඒක හොඳ තියරියක් විතර මතක තියාගන්නවා නම් යම්කිසි ලුයිස් වීවකදී ඔය ඔක්සිජන්ට අපි නමක් කියනවා විද්‍යුත් ඍණතාවී ඉහළ මුල් ද්‍රව්‍යයක් කියලා. තාම අපි මේ මාතෘකාවට ඇවිල්ලා නැහැ. හරි? ඉස්සරහින් කතා කරන්න. ඔක්සිජන්ට අපි නමක් දානවා විද්‍යුත් ඍණතාවයේ ඉහළ වූ මුල් ද්‍රව්‍යයක් කියලා. ඒතර ඔක්සිජන් කියන මෝල් ද්‍රව්‍ය ඍණ වෙන්න ආසයි. විද්‍යුත් ඍණතාවය ඉහළ කටි ඍණ ගන්න ආසයි. ඒතර ඕක කියන කෙනා ඍණාරෝපණයක් තියාගන්න ආසයි. ධන ගන්න අෂ්ටක නම්බුල ධන ගන්න පුළුවන් නමුත් ධන ලබා ගන්න ආස නැහැ. අස්ථායි. පැහැදිලිද මේ කියන්නේ? හරි ඔයගේ කරුණු කිපිකුත් තියෙන එතකොට මෙම ආයනය සඳහා වඩාම පිළිගත හැකි ලුයිස් විලියම් අඳින්න. වඩාම පිළිගත හැකි කියලා කියන්නේ වඩාම කැමති. වඩාම ස්ථායි ලුයිස් විලියම්. ඉතින් අපි කොහොමද දන්නෝ? ඔක්සිජන් වලට ඍණ ආයනයක් ඔක්සිජන් ආයනයක් නම් වඩාම කැමති ඍණ ගන්න කවුද? ඔක්සිජන්. එහෙනම් ඔක්සිජන් ඍණාරෝපණය දාලා මේ සැකිල්ලට අනුකූලව අදින්න ඕනේ. අපට අයිතියක් නැහැ මේ සැකිල්ල වෙනස් කරන්න. ඒගොල්ලෝ දීලා තියෙනවනේ. දැන් ඔයා මගෙන් අහයි තනියෙන් ඉන්න පරමාණුවකින් ඕ එයා මැද්දට එයා වටේ ඔක්කොම දාලා අපට අදින්න පුළුවන් නේද? ලෝක පුළුවන්. නමුත් අපට අදින්න කියලා කිව්වේ නැහැ. අපිට තනියම අදින්න කියලා කිව්වේ නැහැ. පැහැදිලිද ඔයාලට කියන්නේ? මම අර කිව්වා පරමාණු ගොඩක් ඉන්න කට්ටිය වටේට මේ තනියෙන් ඉන්න කෙනා මැද එයා වටේ ඔක්කොම දාන්න පුළුවන්. අපි එහෙම දානවානේ. නමුත් දැන් මෙතන අපිට තනියම අදින්න කියන්නේ නැහැ. ඒගොල්ලෝ සැකිල්ල දීලා ඒගොල්ලෝ දීපු සැකිල්ලට අනුකූලව අදින්න කියනවා. පැහැදිලිද? එතකොට ඔයාලට පුළුවන් ඒගොල්ලෝ දීපු සැකිල්ල දිහා බලන්න. ඒක පිටපත් කරගන්න. ඒකේ අඩුපාඩු සම්පූර්ණ කරන්න ඔයා. හරි? එතකොට අඩුපාඩු කියන්නේ තව ඉරි කැලි ගහන්න වෙන්න පුළුවන්. කියන්නේ දිත්ත බඳනවා වගේ දාන්න පුළුවන්. ඩොට් තියලා නැහැ. ඩොට් ටික තියන්න ඕනේ. ඔන්නක තමයි සැකිල්ලක් සම්පූර්ණ කරනවා කියලා කියන්නේ. හැබැයි මේ සැකිල්ලට අදාළ වෙන මොකක්ද මේක ආයනයක් සමස්තාරෝපණය ඍණ එකයි. දැන් මම මේක දිහා බලලා කියන්න. ඔය ඍණ ආරෝපණය දාන සුදුසුම කෙනා කවුද? ඔය ඍණ ආරෝපණය දාන සුදුසුම කෙනා කවුද? ඔක්සිජන් නේ මතකද? ඔක්සිජන් තියෙන තැනක ඍණ ආරෝපණයක් ආවොත් ඍණ ගන්න යන්නේ ඔක්සිජන්. ඒ ඍණ ආරෝපණයක් දාන ඔක්සිජන් මේ ඍණ ආරෝපණයක් දාන ඔක්සිජන් මොන බන්ධනයක්ද හදන්නේ? තනි බන්ධනයක් නේ. එතකොට ඔයාලට පෙන්වන්න මොන ඕටද ඍණ දාන්න ගැලපෙන්නේ? එක්ක මෙන්න මේ ඕ නැත්තම් මෙන්න මේ ඕ. පැහැදිලිද? එතකොට ඔයා කල්පනා කරොත් මේ ඕට ඍණ දානවා කියලා මේ ඕට ඍණ දානවා නම් එයා තනි බන්ධනෙන් තියන්න ඕනේ. එහෙනම් මේ ඕටත් ඍණ දාලා දැන් 2 මයිනස් නේ. එහෙනම් මෙතන බන්ධන දෙකක් තව ඉරි කැලක් ගහන්න ඕනේ. එතකොට බන්ධන තුනේ කොට මොකද වෙන්නේ? ප්ලස් එක අවුල් නේද? පැහැදිලිද මේ කියන්නේ? ඔයා පොඩ්ඩක් මේක දිහා බලලා තීන්දුවක් ගන්න ඕනේ. මම මොන ඔක්සිජන්ටද ඍණ දාන්නේ කියලා. මොකද මේක ඍණ ආයනයක් ඕ තියෙනවා නේද? වඩා ස්ථායි කියන වඩා කැමති කියන එක. වඩා කැමති වෙන්නේ ඔක්සිජන් ඍණ ගන්නකොට. හරි? එහෙනම් මොන කොට ඍණ දාන්න හොඳ? මෙයාට කොහොමවත් බෑ. බන්ධන දෙකක් දැන්ටම තියෙනවා නේ. මේ අපිට මේ සැකිල්ල කඩලා විනාශ කරන්න බෑ නේද? මේ සැකිල්ල මේ හරි වෙච්ච විදිය තියෙන මොකද ඒගොල්ලෝ කියලා තියෙනවනේ. පැහැදිලිද? අපි දන්නවා අපි ඇඳගන්න එහෙම අදින්නේ නැහැ. අපිනේ අපි ඇඳන්නේ කොහමද? n එක මැද්දට දැම්මා අනිත් ඔක්කොම ටික වටේට දාලා අපි ලස්සනට අඳිනවා නේද? හරිද? මෙතන ඒගොල්ලෝ දීපු සැකිල්ල අපි ගන්න එක පැහැදිලිද? එතකොට මේ ඔයා බලන්න මයිනස් දාන්න එක්ක මෙන්න මේ ඕට පුළුවන් නේ. තනි බන්ධනයේ ඕට මයිනස් දාන්න පුළුවන් නේ. අෂ්ටක නීතිය අනුකූලව මම කියනවා නේද? කෙනෙක් කියයි උතන නෙමෙයි මෙතනටත් මයිනස් ඕ දාන්න පුළුවන් කියලා. හැබැයි මෙතනට මයිනස් ඕ දාන්න පුළුවන් ඇත්ත එකක් නේ. මෙතනට මයිනස් ඕ දැම්මොත් මේක තනි බන්ධනයක් වශයෙන් තියන්න පුළුවන්. හරි? මෙතනට මයිනස් ඕ දැම්මොත් මේක තනි බන්ධනයක් වශයෙන් තියන්නේ බෑ. මේක තනි බන්ධනයක් වශයෙන් තියෙන. ඒතකොට මෙතන මයිනස් වෙන්න බෑනේ. එහෙනම් මෙතනට තව බන්ධනයක් දාන්න වෙනවා. ඒතකොට මොකද මෙතනට අවුල වෙන්නේ? මෙතන ඒතකොට මොකද වෙන්නේ? ප්ලස් වෙනවා. right? බන්ධන මේව ප්ලස්. එහෙනම් මයිනස් එක මෙතන දාගන්න එක හොඳ නෑ නේද? මොකද මයිනස් මෙතනට දාලා තනි බන්ධනේ මෙතන තියන්න කියොත් එහෙම මෙතනත් තනි බන්ධනේ තිබුත් මේකත් මයිනස් නේ.
එහෙනම් මෙතන තව ඉරිගෑලක් ගහද්දි මෙතන වෙනස් වෙනවා. මොකද මෙතන බන්ධන තුනේ වල ප්ලස් දාන්න වෙනවනේ. ඒතර ඒක අවුල්. ප්ලස් දාන්න කැමති නෑ. ඕ වඩා පිළිගන්නේ වඩා ස්ථාවර විහාන. එතකොට එහෙනම් A ප්ලෑන් එකට යන්න එපා. මොකක්ද යනවා ප්ලෑන් එක? මෙන්න මේ වම් පැත්තේ කොනේ කොට මයිනස් ගන්න පුළුවන්. එහෙනම් වම් පැත්තේ කොනේ කොට මයිනස් අරගෙන හරි කොහොමද මයිනස් ගන්න කියන්නේ? 6 වෙනි කාණ්ඩේ 7ක් වෙනි ඉලෙක්ට්‍රෝන දීමු අපි 1 2 3යි 4යි 5යි 6යි 7යි 6 වෙනි කාණ්ඩේ 7ක් කියන්නේ මොකද කාණ්ඩාංක විතර ඉලෙක්ට්‍රෝන කරියන්න මයිනස්. ඒවා මම කලින් කියලා දෙන්න මම ආයෙ කියන්නේ නැහැ. දැන් සමස්තාරෝපණයේදී ඍණයකනේ. එහෙනම් සමස්තාරෝපණය දැන් ඍණයක මාක් වෙලා ඉවරයි. දැන් මොකක්ද ඔයාලට කරන්න තියෙන්නේ? දැන් ඔයාලට තියෙන්නේ එතන ඉඳන් ඉස්සරහට මේවා තිත්‍යාගෙන යන්න කොහොමද මේ සියලු පරමාණු උදාසීනව තියන්නේ? ඇයි? සමස්තාරෝපණය ඍණයක අපි දැන් මාක් කරගෙන ඉවරනේ. පැහැදිලිද? එහෙනම් මේ සියලු පරමාණු උදාසීනව තියෙන විදිහට තිත්‍ර තියාගෙන යන්න. පැහැදිලිද මේ කියන්නේ? හරි? එහෙනම් මේක උදාසීනව තියන්න පුළුවන් කොහොමද? පුළුවන් කොහොමද? බන්ධන දෙකේ උදාසීනයි. 6 වෙනි කාණ්ඩේ අන්තිම ශක්ති මට්ටමේ 6ක්. අපි 6 වෙනි දෙතිමු 1යි 2යි 3යි 4යි 5යි 6යි ඔන්න ඔය විදිහට. හරිද? උදාසීනව n තියෙනවා නම් මොකද්ද නීතිය? n උදාසීනව තියෙනවා නම් n ට බන්ධන 3ක් ඕනේ නේ. එහෙනම් තුන්වෙනි බන්ධනේ n ට දාන්නේ මෙතනටද මෙතනටද? මතක තියාගන්න කවදාවත් ආපස්සට බන්ධන දාන්නේ නැහැ. හරි? ආපස්සට කියන අපි දැන් මෙයා බැලන්ස් කරලා ඉවරනේ. තව එකක් මෙතනට ගහුවොත් මෙයාගේ පාර බන්ධන තුනේ ඕ මෙහෙම තියන්න බෑ ප්ලස් දාන්න බෑ එතන අවුල් යනවා නේද? එහෙම වැඩ කරන්නේ නැහැ. නිතරම අපි එක කෙලවරක් ලියා ගත්තා නම් එතනින් එහාට ඉදිරියටයි කරන දේවල් කරන්නේ ඉදිරියට. ආපස්සට දේවල් දාන්නේ නැහැ. පැහැදිලිද මේ කියන්නේ? හරි? අපි කිසියම් පිළිවෙලකට දෙයක් කරගෙන යනවා. ආය ආපස්සට එන්නේ නැහැ. තේරෙනවද කියන එක? අපි බත් එක කනවා. හරිද? ඊට පස්සේ අත හොද ගත්තා. අයිස්ක්‍රීම් කනවා. ඒ අයිස්ක්‍රීම් කන අතරේ ආය පරම මාළු ගැල්ලක් කරන් කන්නේ අයිස්ක්‍රීම් එක. තේරෙනවද කියන එක? ඒ කියන්නේ අපි පිළිවෙලකට වැඩේ කරන් යන්නේ. එතකොට මම කියන්නේ මේ අපි දැන් මෙතන බැලන්ස් කරගත්තනේ. ඔය ආපස්සට ගිහින් ආය පාරම මේක අස්සේ ඉදි ගන්න ගියාම මෙතන මේක අවුල් වෙනවා. තේරෙනවද මේ කියන්නේ? ඉදිරියට කරන වෙනස්කම් ටික. පැහැදිලි? මම ආයෙත් කියන්නොත් එහෙම මයිනස් එක මාක් කරා දැන් ඒක හරියට කිසි අවුලක් වෙන්නේ නැහැ එතකොට. මෙයා උදා අනිත් සියලු උදාසීන තියෙන මොකද සමස්තරවල ඍණ එක දැන් ඉවරයිනේ. එහෙනම් n උදාසීනව තියන්න n ට බඳන තුනක් වුණා අපි ඔය පාඩම් කරලා තියෙන දැන්. හරිද? අංක දෙක පිළිවෙලට එතකොට n උදාසීනව තියන්න n ට බඳන තුනක් ඕනේ. ඒ තුන්වෙනි බඳනේ ගහන්නේ කොතනද? මෙතනට ගන්න හරියන්නේ නැත්නම් මේක අවුල් වෙනවා. මෙතනට දාන්න නැහැ. දැන් මේ පස්වෙනි ගානේ අන්තිම ශක්ති මට්ටමේ 5ක් ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඒ 5ක් වෙන දික්තිය 1 2 3 4යි 5 යන්න උදාසීනෙන් තියන්න පුළුවන්. උදාසීන කොට බඳන දෙකයි යන්නේ එකක් හරි අනිත් කාරණානේ. මෙතනට මේ ඉර ගහද්දි මෙයාගේ අවශ්‍යතාවය සම්පූර්ණ වෙනවා. පැහැදිලි කියන්නේ. ඒක න අනිවාර්යයෙන් මෙතනට මේ අර ඉර ගහන්නේ මෙතනනේ. උදාසීනෙන් බඳන තුන දැන් ඊට මේකක් දැන් හරි. 6 වෙනි ගාන හැරෙන්නේ ඕනේ 1 2 3 4 5 6. තේරුණා මේ කියන්නේ? රයිට්. තව දෙයක් බලන්න මොකද්ද? C N O F ට මොකද්ද අනිවාර්යයෙන්? අෂ්ටක නීතිය. තමන්ගේ අනුන්ගේ එකතු 8ක් වෙලක හදවන්නේ හැම එකටම මේ යෝගි 1 2 3 4 5 6 7යි තමයි අන්දරට ගන්න 8යි. මේකේ තමන්ගේ අනුන්ගේ එකතු ගන්න මේ යෝගි 1 2 3 4යි 5යි 7යි මේකේ අනුන්ගේ එකතු ගන්න 1 2 3 4යි 5යි 7යි මේ යෝගි 1 2 3 4යි 5යි 6යි 7යි 8යි අෂ්ටකේ හරි CNOF ට අෂ්ටකේ අනිවාර්යයි ඒක මතක තියාගන්න. අර කලින් මේ විදිහම සුවිශේෂ අවස්ථාවක් වුණා O2 ගැන O ගැන එතන කියන්නේ අෂ්ටකේ පිටුන්නේ නැහැ ඒක නේද? අපිට නම් ප්‍රශ්න පත්‍රය දෙන්නේ නැහැ ඒ වගේ ඒවා කියන්නේ O2 හරි NO හරි ආව මේක වෙන්නේ N ගේ අෂ්ටකේ කරනදේ මෙයාගේ සැකිල්ලක් ගහලා අපිට දෙන්නේ CNOF දාලා ආවදී වෙන්නේ අෂ්ටකේ සෙට් වෙන නම් තමයි දෙන්නේ. පැහැදිලිද? සල්ෆර් ෆොස්ෆරස් වගේ තිබුණා අෂ්ටකේ පිරෙන්නත් පුළුවන් අෂ්ටකේ ඉක්මවා වුණත් යම් ප්‍රමාණයකට තියෙන පුළුවන් සල්ෆර් ෆොස්ෆරස් ක්ලෝරින් වගේ නේ. රයිට්. දැන් දෙවෙනි කොටස බලන්න ප්‍රශ්නේ. ඔන්න වඩාම පිළිගත හැකි ලුයිසියෝ වඩාම ස්ථායි ලුයිසියෝ. දෙවෙනි කොටස යනවා මෙම ආයනය සඳහා සංප්‍රයුක්ත වීම අඳින්න. හේතු දක්වමින් ස්ථායීතාවයේ පිළිබඳ අදහස් දක්වන්න. ඒක කියා දෙන්න. හරි? මෙම ආයනයේ සංප්‍රයුක්ත වීම අඳින්න කියලා කියනවා. මොකද්ද සංප්‍රයුක්ත වීම කියලා කියන්නේ? එකම කෙනාට ලුයිසියෝ වශයෙන් දෙන්න පුළුවන් විවිධ උත්තර. එතන මේක ආයනයක් නේ. මේ ආයනය නම තමයි OONO- පෙරොක්සෝ නයිට්‍රයිට් කියන ආයනය. හරිද? එතකොට සමස්තාරෝපණේ ඍණ එකක් වෙච්ච ආයනයක් වෙන සැකිල්ලේකුල අපිට දුන්නා. එහෙනම් මේ සැකිල්ලම අපි තියාගෙන තව ලුයිසියෝ මේක නදින්න පුළුවන්. ප්‍රශ්නේ කියලා නෑ නේද? වඩාම ස්ථායි විදිහේ ආය අදින්න එපා කියලා. කියලා නෑනේ. එහෙනම් මේකම අදින්න ආයෙත්. ලකුණු දෙපාරකට ගන්න පුළුවන්. පැහැදිලිද? වඩාම ස්ථායි ලුයිසියෝ කියලා මේක ඇඳදානේ.
හරිද? ඊට පස්සේ දෙවෙනි කොටස කියන්නේ මෙම ආයනය සඳහා සම්ප්‍රේක්ෂක විභව අඳින්න කියලා. අපට කියලා නෑනේ මුලින් ඇඳපු එක ආය අඳින්න එපා කියලා. එහෙම එපා කිව්වනම් මොනේ ඉහත ලිව්වේ හැර කිව්වනම් ඉහත වඩාම පිළිගන්න හැකි ලිව්වේ හැර වෙනත් ඒවා කිව්වනම් අපි මේක ආය අඳින්නේ නෑ. අපිට එහෙම කියලා නැති හින්දා මෙන්න පළවෙනි කොටසේ උත්තරේ. හරිද? අපි දෙවෙනි කොටසේ උත්තරේ විදියට මේකම ආය අඳිනවා. කිසි ප්‍රශ්නයක් නෑ. මේකම අඳිනවා ආය පාරක්. හරිද? මේ විදිහම ආය නැවත අඳිනවා. එතකොට තනිකර බලන්න ඉතින් පිළිලක් තියෙන්නේ. ඒවක් ඇත්තෙම නෑ. හරි? මම කියා දෙන්නේ නැහැ. වඩාම ස්ථායුවේ දිහා බලන්න ඒකම අපිට නැවත අඳින්න තියෙන්නේ. හරි ඔය විදියට. පැහැදිලි නේද? දැන් ඔහොම අපි අඳ වඩාම ස්ථායුවේ මේ ආය පාරක් හරියට තමයි ප්‍රශ්නේ කිව්වනම් ඉහත විදිහේ හැර කියලා එතකොට මේක ආයන් ඇඳලා වැඩ නැහැ. අහුනම වෙන්නේ නැහැ. අපිට එහෙම කියලා නැහැ. මේකම ආයන්. ඉතින් ලකුණු පහක් මේකට හමුනා කියලා මේකට දෙන ලකුණු 20 ගණන් ආයෙම හම්බෙනවා. එතකොට මොකද්ද සම්ප්‍රේක්ෂක වල සංකේතය? මෙහෙම දෙපැත්තට ඊතලය මොනවද? මෙහෙම දෙපැත්තට දාන ඊතලය සම්ප්‍රේක්ෂක වල සංකේතය. හරිද? එතකොට මොකද්ද සම්ප්‍රේක්ෂක කියන්නේ? එකම ප්‍රභේදයට අඳින්න පුළුවන් විවිධ ලුයිස් වීම. හැබැයි අර අෂ්ටක නීති වලට අනුකූල වෙන්න ඕන. හරි? එතකොට මේක යනවා. දැන් මම කියා දෙන්නම් කොහොමද මේ වගේ වෙලාවට සම්ප්‍රේක්ෂක වීම අඳින්න කියලා. මම තාම අර ලේසි උදාහරණයක් මුලින්ම කියා දුන්නේ. මේ වගේ කොහොමද සම්ප්‍රේක්ෂක වීම අඳින්න මම කියා දෙන්නම්. ඔයාලට ඉතින් මෙච්චරයි. බලන්න මේ ද්විත්ව බන්ධනයක් එහෙම තැනක දිනවනේ. අනිවාර්යෙන් මේ වගේ සම්ප්‍රේක්ෂක හඳිද්දී ද්විත්ව බන්ධනයක් ගන්න. ඉරිකැල තුනට මොකක්ද කියන්නේ? ත්‍රිත්ව බන්ධනය කොහොම එකක් තියෙනවා. ඔයාලට තියෙන්නේ ඕකෙන් මේ එක ඉරිකැලක් මකලා වෙන තැන් වලට මෙහෙම ඒක දාන්න පුළුවන්ද කියලා බලන්න. පැහැදිලිද? මම කියන්නේ සම්ප්‍රේක්ෂකය කොහොමද අන්නේ හිතන්න කියලා මම කියන්නේ. එතකොට ඔයාලට තියෙන්නේ මේ ඉරිකැල දැන් මේ ද්විත්ව බන්ධනයේ පේන දැන් සැකිල්ල වෙනස් දැන් මේ ඔක්කොම කළා දාලා එහෙම කරන්නේ නැහැ. ඒක සැකිල්ල කැඩෙනවනේ. එහෙම කරන්නේ නැහැ හරිද? සැකිල්ල එකම වෙන්නේ පළවෙනි නීතිය සම්ප්‍රේක්ෂක විභවවලදී එකම සැකිල්ල තියෙනවා. හැම කෙනෙක්ම එකම සැකිල්ල. මොකද අපි සම්ප්‍රේක්ෂක කියලා කියන්නේ එකම කෙනාට අඳින්න පුළුවන් විවිධ රුයිස් වීවල නේ. එතකොට සැකිල්ල එකම වෙන්න ඕනේ. සමස්තාරෝපණය දැන් මේක ඍණ එකයිනේ. දැන් මේ හැම උත්තරේම සමස්තාරෝපණය ඍණ එක වෙන්න ඕනේ. සමස්තාරෝපණය බිඳුවයි කියලා හිතනවා 90ක් නම් උදාසීනනේ නම් හැම එකම සමස්තාරෝපණය බිඳුව වෙන්න ඕනේ. ඉතින් සමස්තාරෝපණය ධන දෙකයි කියලා එන හැම එකම සමස්තාරෝපණය ධන දෙක වෙන්න ඕනේ. එකම සමස්තාරෝපණය හැම එකටම තියෙනවා. පැහැදිලිද? සැකිල්ලත් එකම වෙන්න ඕනේ. එහෙනම් අපි කරන්නේ සැකිල්ල එහෙමම තියාගෙන මතක තියාගන්න සම්ප්‍රයුක්ති වලදී වෙනස් වෙන්නේ මොනවද? ඔය ද්විත්ව බන්ධන. ඒ ඩබල් එක කියන්නේ. ත්‍රිත්ව බන්ධන ලියුවොත් ඒවා. නැත්නම් ආරෝපණ. ඔවා කියන තැන් වෙනස් වෙන එක විතරයි. සැකිල්ලයි සමස්තාරෝපණය එකමයි. මොකද වෙනස් වෙන්නේ? ද්විත්ව බන්ධන තියෙන තැන්, ත්‍රිත්ව බන්ධන තියෙන තැන්, සමස්ත මේ කියන්නේ ආරෝපණ තියෙන තැන් ඒවා වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් මේක දිහා බලන ඔයාලට තමයි පුළුවන් මේක කියක් තියෙනවද? මෙතන සංඛ්‍යාව නුවර අපිට පුළුවන් කොටි කම යන්නේ කොහොමද? මේ ඉරිකැලම මකලා මෙතනින් දාන්න පුළුවන් බලන්න අවුලක් නැතුව. මේ ඉරිකැලම මකලා මෙතනින් දාන්න පුළුවන්. තව දෙකක් අඳින්න පුළුවන් නේ ගෙමන්න නැතුව. පැහැදිලිද? හරි? එතකොට ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට මේ ඉරිකැලම මකලා මෙතනට දාන්න පුළුවන්ද? බලන්න පුළුවන්ද කියලා. එතකොට මේ ඩොට් තියන්නේ නැහැ දැන් හොඳේ. ඩොට් කියන්නේ අන්තිමට බැලන්ස් කරනවා. මම කරේ වැඩි හොඳට බලගන්න. මේ වඩාම ස්ථායී දිහා බලාගෙන තමයි අපි අනිත් ඒවා ටික අඳින්නේ. පැහැදිලිද? වඩාම ස්ථායී ඇඳගත්තානේ අපි ඒක දිහා බලාගෙන තමයි අනිත් ඒවා ටික අඳින්නේ කොහමද? මේ ද්විත්ව බන්ධනේ මේ ඉරිකැලම මම මෙතන පණුම් මේ ඉරිකැලම මකලා මෙතෙන් දාමු. එතකොට මොනවද යනවා නේද? හරිද? තිත්ති කාලෙන් දියමුනේ. හරි? එතකොට ගෙලින්ම මේ ඉරිකැලම මකලා මෙතනට පැන්නුවා. හරි? තිත්ති කාලෙන් දියමු දැන් කියන්නේ. මේ තනි බන්ධනය උඩ මොකක්ද දෙන්නේ? මයිනස්. තනි බන්ධනය මයිනස් වෙනවා 6 වෙනි කාණ්ඩේ 1 2 3යි 4යි 5යි 6යි 7යි කියලා දිට්ටික තියන්නේ. බන්ධන තුනේ උඩ මොකක්ද දෙන්නේ? මම ඒක කියන්නේ මොකද නීති වලට අනුකූලව බන්ධන තුනේ උඩ ප්ලස් දාන්න. මොකද ප්ලස් දාන්න විදිහ 6 වෙනි කාණ්ඩේ අන්තිම ශක්ති මට්ටමේ 6ක් ඉලෙක්ට්‍රෝන තියෙනවා. අපි දැන් කාණ්ඩාංකයට වඩා අඩු කරපු ඉලෙක්ට්‍රෝනයක් 5ක් වෙන ඩොට් ටික 1 2 3 4යි 5යි කියලා තියෙනවා. ප්ලස් එතකොට. හරි? ඊට පස්සේ බන්ධන තුනේට මොකක්ද දෙන්නේ? උදාසීනයි නේ. පස්වෙනි කාණ්ඩේ පහක් වෙන අපිට පුළුවන් 1 2 3 4යි 5යි කියලා ඩොට් තියන්න. තනි බන්ධනයේ උඩ මොකද වෙන්නේ? තනි බන්ධනයේ උඩ -6 පාරක්. එතකොට 6 වෙනි කාණ්ඩේ 7ක් වෙන ඩොට් ටික 1 2 3යි 4යි 5යි 6යි 7යි. මේක වැරදි වගේ දෙන්නේ නැද්ද? නැහැ හිතන්න බෑ. සමස්තාරෝපණය කීයද බලන්න? ඍණ 1යි ධන 1යි ඍණ 1යි සුළු කරාම කීයද? ඍණ 1 එනවා නේද? ඍණ 2කුයි ධන 1කුයි සුළු කරාම ඍණ 1 එනවා නේද? එහෙනම් හරි නේද? අපි සැකිල්ල එකමද ගත්තේ හරි වෙච්ච විදිහේ පරමාණු ඔව්. සමස්තාරෝපණය එකමද ඍණ 1ක් මේක සුළු කරාම එනවා. හැබැයි මේක ස්ථායි නෑ. ඇයි? ඔක්සිජන් ප්ලස් ගන්න කැමති නැවත තියාගන්න. අනික් කාරණය තමයි අයන එකදී මේ වගේ මේ ආරෝපණ ගොඩක් තැන්වල භාවිතා කරාම කැමති නෑ.
හැකිතා අවමව ආරෝපණ භාවිතය තමයි කැමති. ඔය ස්ථායීතාවය ගැන අදහස් දක්වන්න කියද්දී අන්න ඒක තමයි ලියන්න ඕන. දැන් අපිට ලියන්න පුළුවන් මෙයා යටින් මෙයා අසලින් මේක ස්ථායී කියලා ලියන්න පුළුවන්. හේතුවක් ලියන්න පුළුවන්. මොකද හේතුව ලියන්න පුළුවන් අපිට? ඍණාරෝපණයේ ඇත්තේ ඔක්සිජන් 8යි. එමෙන්ම ආරෝපණ අවමව භාවිතය අපිට විවරණ දැක්කේ. ඒක වෙන්නේ ස්ථායී. හරිද? මේක ස්ථායී නෑ. මේකට ලියන්න වෙන්නේ ස්ථායී නැති. ඒ කියන්නේ අස්ථායී. කැමති නෑ කියන එක. මේ නීති වලට අනුකූලද? බලන්න අන්න අෂ්ටකේ නියෝගයේ අෂ්ටකේ බලන්න හරි බලන්න නියෝගයේ අෂ්ටකේ බලමු. 1 2 3 4 5 6 7 මේ අෂ්ටකේ ඔක්කොම අෂ්ටක හරි. නීති වලට අනුකූල. මොකද එකම සැකිල්ල සමස්තරපණ එකමයි අෂ්ටක නීති වලට අනුකූලයි සියල්ලම හරි නම් පිළිගන්න පුළුවන්. වඩාම පිළිගතයි කියන වඩාම කැමති නෑ. හරි? නිකම් පිළිගතයි කිව්වම හරි. නමුත් මෙතන ඉස්සෙල්ලා වඩාම පිළිගතයි වඩාම ඉස්සතයි. වඩා කැමති මේක තමයි මේක කැමති නෑ. නමුත් හරි ඒක. අස්ථායී වෙන හේතු මොනවද අපිට ලියන්න පුළුවන්? හේතු දෙකක් කියනවා මොකද්ද? ඔක්සිජන්ට ධන ආරෝපණයක් තිබීම. ඔක්සිජන් ධන ගන්න කැමති නැහැ. ඕමද ධන ආරෝපණයක් තිබෙදී ඒක අකමැති අස්ථායී වෙන හේතුව. අනිත් කාරණේ ආරෝපණ භාවිතය වැඩි. නැත්නම් ආරෝපණ වෙන්වීම තැන් තැන් වලට ආරෝපණ වෙන් වෙනවා. මේ තැන් තැන් වලට ගිහිලා ආරෝපණ භාවිතය වැඩි. ආරෝපණ වෙන්වීම වැඩි. හැකිතාක් අවම ආරෝපණ භාවිත කරනවා තමයි ස්ථායී. පැහැදිලිද? තව එකක් පුළුවන් නම් ඉන්න පුළුවන්. මම මෙහෙන් ඉඳලා මම ඉන්නා මේ පල්ලෙහාට ඉඳලා දාලා දෙනවා. අපිට තවයක් හදන්න පුළුවන් කොහොමද? හේතු අපිට ලියන්න උත්තරේ බලන්න මේකේ ප්‍රශ්න පත්‍රය උත්තර කොටස වල බලන්න මම දින උත්තර කියලා ඒකට දෙනවා මම කියපුවා මේක ස්ථායි වෙන්නේ නැහැ මේක අස්ථායි වෙන්නේ නැහැ කියලා තියෙනවා. මොකද හේතු කියන්නේ කියලා තියෙනවනේ. හරිද? එතකොට අපිට තව එකක් පුළුවන් කොහොමද? මේක දිහා බලන්න මේ සෙල්ලම් ටික කොහොමද දාන්නේ? මේරි කෑල්ල මකලා වමෙන් දැම්මා. මේරි කෑල්ල මකලා තවත් වමට එකක් පානවා. මේක එකක් වමට වෙනවා තව එකක් වමට පානවා මෙහෙම. දැන් හරි නේද? අදින්න පුළුවන් කමක් අපිට. එතකොට මෙතන දෙනවා සිද්ධ බඳනේ නේ. හරිද? මේ වඩාම ස්ථායී කියන හඳගත්තාන් පස්සේ ඒක දිහා බලන්න අපිට දෙලම දාන්න පුළුවන්. මේරි කෑල්ල මකලා වමෙන් දැම්ම එක ඩොට් ආය අලුතෙන් කියන්න. තවත් දැන් මේක අපිට බලන්න. හරි එතකොට දැන් කියන්න අපි මොනින් පණ ගන්න හරිනේ. බන්ධන දෙකේ කොට මොකක්ද දෙන්නේ? උදාසීනයි. 6 වෙනි කාණ්ඩේ 1 2 3 4 5 6 හරිනේ. බන්ධන තුනේ කොට ප්ලස් වෙනවනේ. 6 වෙනි කාණ්ඩේ 1 2 3 4 5 කියලා කඩේ කියන ප්ලස්. බන්ධන දෙකේ එන්න මොකක්ද දෙන්නේ කියන්නේ? බන්ධන දෙකේ එන්න මොකක්ද? මයිනස් එක. මතක කරගන්න මේ නෝට් එක මම අර දෙවෙනි වීඩියෝ එකේ කියපු බන්ධන දෙකේ එන්න මයිනස් කරන පුළුවන් කොහමද? 5 වෙනි කාණ්ඩේ 6 වෙනි දිත්ති 1 2 3 4 5 6. තනි බන්ධන වල මොකක්ද දෙනවද? මයිනස්. ඒ 6 වෙනි කාණ්ඩේ 7ක් වුණා මයිනස්. මොකද අපි ඩොට් කියලා මයිනස් කරනවා. දැන් සුළු කරලා බලන්න ඍණ ධන හරි ඍණ එකක් වෙතනවනේ. එහෙනම් එකම සමස්තර පරිණාම. එහෙනම් හැබැයි මේකත් අස්ථායිනේ. ඇයි අස්ථායි කියන එක මොකද හේතු කියලා මොනවද? ඔක්සිජන්ට ධන හිරිවීමෙන් අස්ථායි එකක් නේ. ඔක්සිජන් ධන ගන්න කැමති නැතව ආරෝපණ වෙන්වීම වැඩි. ආරෝපණ භාවිතය වැඩි. ඒකත් අස්ථායි වෙන්නේ හේතුව. මේ හේතු කියනවා. මොනවගේ සම්ප්‍රේක්ෂක තුනක් අපිට දෙන්න. හරිද? අෂ්ටකයේ බලන්න මේ අර මගේ නෝට් එක පාඩම් කරා නම් මම දෙවෙනි වීඩියෝ එකේ කියපු ටික අෂ්ටකයේ CN වලට අෂ්ටකයේ ඉදීම හරියනවා. නේද? ඒක උපක්‍රමයක්. හැබැයි අෂ්ටකයේ ගොඩක් ගණන් කරලා බලන්න හරියද කියලා. බොහොම පහුපහ වෙන්නේ බොහොම වේගයෙන් මේක හදලා යන්න පුළුවන්. හරිද? එතකොට දැන් මේ සාමාන්‍යයෙන් වාර සම්ප්‍රයුක්තව අඳ ගන්න පුළුවන්. දැන් මම බලන්න 2011 නම් පොඩ්ඩක් බලන්න 2011 ඉරෝ පේපර් එකේ නම් මුල් ප්‍රශ්නය මේක සෙකන්ඩ් එකේ 2011 12 13 14 15 19 දක්වා දිගටම බලන්න යනවා. අර පොඩි කෑල්ලක් හරි දැන් මේක ඊගාවට සබර කරන තාම දැනුම් මදි. තව උගන්නන පාඩම මේක ඉස්සරහට. හරිද? හැබැයි හැම අවුරුද්දෙම මේ ප්‍රශ්නේ කෑල්ලක් හරි කරගෙන යන්න පුළුවන්. හරි? දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් කියන්න මෙන්න. එහෙනම් සම්ප්‍රයුක්තව අඳින ප්ලෑන් එක මොකක්ද? එකම සැකිල්ල තියෙන්න ඕනේ. සැකිල්ල වෙනස් කරන්න නැහැ. හරි දැන් අපි මේක ඕගලලා මේන්ට හයි කරන්නේ. එහෙම කරන්න බෑ. අපිට දීපු සැකිල්ල අපි ගන්න ඕනේ. හරිද? එතකොට අරක මම කිව්ස් අපි දැන් මේක ඇත්තටම මේ අපි නමක් පාඩම් කරන අයයක් නෙමෙයි. හරිද? දැන් අතන N1යි O3යි තිබ්බම අපි නමක් දාන්න පුළුවන් මොකක්ද ඒකට? නයිට්‍රේට් අයනය කියලා. අපි දන්න නයිට්‍රේට් අයනය මේ හරිද? අපිට නිකම්ම ප්‍රශ්නයක් දුන්නා NO3- නයිට්‍රේට් අයනය. තනියම අනින්න කොහොම අපිට උත්තරයක් සැකෙ දෙන්නද අපි මොකද කරන්නේ? N මැදට දැම්මා අනිත් O3ම වටේට දැම්මා අපි ලස්සනට උත්තරේ ගත්තා. එක්කෙනෙක් මැද අනිත් තුන වටේට අනින්න පුළුවන්. ඒකනේ වඩා අපි මේ පිළිගන්න බිව්වේ. පැහැදිලිද? දැන් මේගොල්ලෝ අපිට සැකිල්ල ගහලා දුන්නේ ඒ කට්ටිය. ඒකින් අපි ඒ සැකිල්ල ගන්න වෙනවා අපිට ඒක කරන් දෙන්නේ නැහැ. පැහැදිලිද? නැත්නම් මම අර කලින් වීඩියෝ එකේ කිව්වනේ එක පරමාණුවක් මැද අනිත් සියල්ල වටේට දාන්න පුළුවන් නම් හොඳයි වඩාම හොඳයි. එහෙම දාන්න බැරි නම් මොකද්ද කරන්නේ? සෙන්ටර්ස් දෙකක් ගන්නනේ. සෙන්ටර්ස් දෙකක් අරන් උදාහරණයක් ඔය S2O82 මනස වගේ ලාට මොකද්ද කරන්නේ? සල්ෆ වගේ කේන්ද්‍ර ස්ථාන දෙකක් අරගෙන ඔක්සිජන් ටිකේ දෙන්නට කිසියම් සමමිතික ස්වරූපයකට බෙදලා දෙනවා නේ. හරිද? ඒ සෙන්ටර්ස් මහ ගොඩක් ගන්න නැහැ. හරි?
ගොඩක් දිගට ඇදෙන්න දින්නේ නැහැ සෙන්ටර්ස් මහා ගොඩක් අරගෙන. බලන්න සල්ප නම් ඒ සල්ප සෙන්ටර්ස් දෙකක් එකෙන් බැරි නම් දෙකක් දාගෙන ඒවට සමාන ප්‍රමාණ වලින් ඒ දෙන්නට අපි ඔක්සිජන් ටික බෙදලා දෙන්න. හරි? දැන් ටෙට්‍රාටානෙට් අය අපි කලින් කියන්නේ S4O62- කියලානේ. එතකොට අපි සල්ප හතරක් තිබ්බලා සෙන්ටර්ස් හතරක් ගන්න නැහැ. ඇයි? අපිට සෙන්ටර්ස් කියන්නේ සෙන්ටර්ස් දෙකක් අරන් ඒවට ඕ බෙදන්න පුළුවන් නේ. අපි සල්ප හතරටම ඕ බෙදුවේ නැහැ. අර ටෙට්‍රාටානෙට් කියන්නේ S4O62- කියලා කලින් වීඩියෝ එකේ මම. එතකොට මොකද අපි කරේ? අපි සල්ප හතරක් දාලා හතරටම ඔක්සිජන් බෙදුවේ. අපි සල්ප සෙන්ටර්ස් දෙකක් දාගෙන ඔක්සිජන් මේ දෙකට බෙදුවා. බෙදලා අන්තිමේ දෙන්න සම්බන්ධ කරලා අනිත් සල්ප දෙක ගන්නවා. පැහැදිලිද? එතකොට දැන් ඒ අපිට අඳින්න කිව්වොත් අපි එහෙම අඳින්නේ. ඒගොල්ලෝ සල්ලි දුන්නාන් පස්සේ අපිට මොකද විවාද කරන්න ඕනේ නැහැ. අපි දීපයකට වැඩි එක. දීප විදිහට වැඩි නම් ලකුණු ටික ගන්න. රයිට්. දැන් කෙනෙක්ට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් මගේ උත්තර ඔක්කොම සාකච්ඡා කරලා ඉවරයි. කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් සම්ප්‍රයුක්ත විව අඳිද්දී ඔය ද්විත්ව බන්ධනයක් නම් ඉරිකෑල මක එක අනිත් පැති වලට පන්නනවනේ. ඒ ඇරෙන්න වෙන වැඩ කරන්න බැරිද කියලා. මම කිව්වා සම්ප්‍රයුක්ත විව අඳිද්දී පොදු ප්ලෑන් එක මොකද්ද? කිව්වට නැත්නම් මේ වඩාම ස්ථායී මුලින් අඳ ගන්න ඕනේ කොහොමද නේ? වඩාම ස්ථායී වඩාම පිළිගන්න පුළුවන් විදිහේ ඇඳගෙන ඒක දිහා බැලුවම අපිට පේනවා ද්විත්ව බන්ධනයක් තිබු පුළුවන් මේ ඉරිකෑල මකලා කොහෙට පන්නන්න ඒක. ත්‍රිත්ව බන්ධනයක් තිබු පුළුවන් මේ ඉරිකෑලිය ඕනම් එකක් පන්නනවා යම් පැත්තකට ඊට පස්සේ දෙකම පන්නනවා යම් පැත්තකට. හැබැයි හැම විටම අර මම කියපු නීති රීති සම්ප්‍රාමයේ ඉන්නවනේ. විශේෂයෙන් අෂ්ටම නීතිය සෙට්ටම නීතියට මම කිව්වේ කාබන් නම් බන්ධන මේ වෙලාවට කීයද? එන්නම් බන්ධන කොහොමද? අනිබන්ධනේදී කොහොමද? බන්ධන තුනේට කොහොමද? ඒ ටික ඒක පාඩම් තියෙනවා. හරිද? ඒ කියන්නේ මේකම අෂ්ටම නීතිය චෙක් වෙනවා. එතකොට මේ කෙනෙක් මගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහයි. අපිට බැරිදුවේ බන්ධනේ මකලා මෙතනට පන්නනවා මෙතනට දානවා. නැත්නම් බන්ධනේ මකලා මෙතනට දානවා. ත්‍රිත්ව බන්ධනේ ඉරිකෑලි තුනක් තිබුණාම අපිට මුලින් පුරා එකක් මකලා තව දැනකට දාන්න, තව දැනකට දාන්න, නැත්නම් දෙකම මකලා තව දැනකට දාන්න. මේ විදිහට විවිධ ක්‍රම අපිට කරන්න පුළුවන් නේ. කෙනෙක් මගෙන් අහන ප්‍රශ්නයක් විදිහට අපිට බැරිද මේ බන්ධනේ මකලා හොරා වගේ නිකන් ඉන්න කියලා. කොහෙද මේක නොදා. තේරෙනවද කියන්නේ? කෙනෙක් මගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් අපිට බැරිද ඔය බන්ධනේ මේ මකලා මේක පන්න තැන් වලට නොදා මේක මකලා ෂේප් එකේ ඉන්න බැරිද කියලා. එහෙම ෂේප් එකේ ඉන්න පුළුවන් අවස්ථා තියෙනවා. මම ඉස්සරහට කියලා දෙන්නම් සල්ප වගේ එන වෙලාවට. සල්ප, ෆොස්ෆරස්, ක්ලෝරින් වගේ උදාහරණ සමහර තැන්වලදී විතරයි නේද? හැබැයි CNOF එන උදාහරණ වලදී CNOF අෂ්ටකයේ අනිවාර්ය කට්ටියනේ. ඒ උදාහරණ වලදී මේ බන්ධනයෙන් මේ මකලා දාලා නිකන් ඉඳලා ෂේප් වෙන්න බෑ. මම ඒක ලොකු කරලා පෙන්නන්න බෑ. හරිද? ඔය සල්ප, ෆොස්ෆරස්, ක්ලෝරින් වගේ අෂ්ටකයේ පනින්න පුළුවන් කට්ටිය ඉන්නවනේ. අෂ්ටකයේ ඉක්මවා තියෙන පුළුවන් කට්ටිය. ඒගොල්ලෝ හැම වෙලේම නෙමෙයි ඇතැම් අවස්ථාවලදී ඒගොල්ලෝ මේ වගේ බන්ධන ෂේප් එකේ මකලා දාලා අපිට කොහෙටද නොදා ඉන්න පුළුවන් අවස්ථාවදී මම උදාහරණ වශයෙන් පැහැදිලි කරන ඊගා වීඩියෝ එකේදී. හැබැයි CNOF කියන අෂ්ටකයේ අනිවාර්ය කට්ටියනේ. අපිට ඒ වගේ වෙලාවකට මේ බන්ධනය මකලා දාලා ඒක නම් අපි try කරමු. මේ බන්ධනය මකලා දාලා ඔහි කොහෙටද අපි දාන්නේ නිකන් ඉන්න ෂේප් එකේ. එහෙනම් බැලන්ස් කරන ඩොට් කියලා. බලමු පුළුවන්ද කියලා. තනි බන්ධනයට මයිනස් එන්න ඕනේ. 1 2 3යි 4යි 5යි 6යි 7යි 6යි ගන්න හදා මයිනස්. බන්ධන දෙකේම උදාසීනයි. 1 2 3 4යි 5යි 6යි. හරිද? බන්ධන දෙකේට එනවා මයිනස් 1 2 3 4 5 කියලා පස්වෙනි කාණ්ඩේ අයපුණාම මයිනස්. හරි? ඉතින් වැරදින් දැන් වල තේරෙනවද? මයිනස් මෙතන මොකද තනි බන්ධනේ උඩ? එයාට මයිනස් වෙනවා. ඉතින් ඒ කියන්නේ ඒ පාර 3 මයිනස් ආයනයක්. වැරදි. නේ? මේක 1 මයිනස් ආයනයක් අපිට එන්න ඕනේ. මොකද එකම සමස්ථාරපණේ සම්ප්‍රයුක්ත නම් තියෙනවා. මේක වෙන ආයනයක්. හරිද? සම්ප්‍රයුක්ත වෙන සැකිල්ලක් එකම වෙන්න ඕනේ. සමස්ථාරපණේ දෙකම වෙන්න ඕනේ. මෙතන 3 මයිනස් සමස්ථාරපණේ වැරදි. හරිද? ඒතර ඒ වගේ වැඩ CNOF යන වෙලාවට මේ බන්ධනේ මකලා නිකන් ඉන්න බෑ. තව තරකට දාන්න වෙනවා. පැහැදිලිද? කෙනෙක් මයින් අහයි මෙහෙම තර්කයක් කෙනෙක් තව දෙන්න පුළුවන් මට අපිට මෙහෙම වැඩක් කරන්න බැරිද කියලා. මෙහෙම වැඩක් අපිට දෙන්න බැරිද කියලා කෙනෙක් මයින් අහනවා මෙහෙම. අපිට වැඩ 10යි මේවට ප්ලස් කරන්න. 6 වෙනි කාණ්ඩේ 5ක් නිසා 1 2 3 4 5 6 වෙනි කාණ්ඩේ 5ක් වෙනි ප්ලස් නේ කාණ්ඩම් වෙනටයි ඉක්මන කඩි. 1 2 3 4 5 කියලා ප්ලස් කරන්න බැරිද? ඒකට ධන 1යි ඍණ 1යි ඊට සුගම ඍණ 1 නින්දා හරිද කියලා නැහැ. වැරදියි. මොකක්ද වැරදි? මෙතන ලොකු බොරුවක් තියෙනවා. මොකක්ද? මම කියා දුන්නද තනි බන්ධනයේ උඩ ප්ලස් ගන්න පුළුවන් කියලා? බෑ. ඇයි බැරි? එතකොට අෂ්ටකයේ අවුල් යනවා. හරි සරලයි. මම ඔයාලට කියලා දුන්නේ මොකද්ද? බන්ධන දෙකේ O උදාසීනයි, තනි බන්ධනයේ O මයිනස්, බන්ධන තුනේ O ප්ලස්, කලාතුරකින් බන්ධන හතරේ O 2 ප්ලස්. ඒ සියල්ල මම කිව්වේ අෂ්ටකයේ ඉබේම සෙට් වෙන විදියට. දැන් තනි බන්ධනයේ O ට ඔයා 6 වෙනි කාණ්ඩේ O එකක් අඩු කරලා ඉලෙක්ට්‍රෝන ගියාගෙන ප්ලස් කියලා දාන ඒ ප්ලස් කතන්දරේ හරි 6 වෙනි කාණ්ඩේ 1 2 3 4 5 ප්ලස් නම් අෂ්ටකේ නෑ බලන්න මේ ඔගේ අෂ්ටකේ නෑ කියලා. මේ ඔගේ අෂ්ටකයේ සම්පූර්ණ නෑ බලන්න හොඳ. තියෙන්නේ 1යි 2යි 3යි 4යි 5යි අනුගත එක 6යි. 6යි අෂ්ටකේ නෑ. ඉතින් වැරදිනේ. පැහැදිලිද? නම් ඒ වගේ වැඩ කරන්න බෑ. හරි?
ඒතර ඔයාලට තේරුම් ගන්න ඕනේ CNOF කියන උදාහරණ විශේෂයෙන්ම අපිට වෙනවා කාබන් නයිට්‍රජන් ඔක්සිජන්. හරි CNO උදාහරණවලදී CNOF කියන අක්ෂර අනිවාර්ය කට්ටිය වල උදාහරණවලදී මේ බන්ධනයක් මැකුවොත් මකලා නිකන් ඉන්න බෑ. තව තැනකට දාන්න වෙනවා සම්ප්‍රේත්‍ය හොඳින්. හරි ඉස්සරහට ගියාද නම් සල්ෆර් ෆොස්ෆරස් ක්ලෝරින් වගේ අවස්ථා සමහර අවස්ථාවලදී බන්ධනයක් මොකක් අෂ්ටක ඉක්මව අවස්ථාවලදී ওই බන්ධනයක් මකලා ෂේප් එකේ නිකන් ඉන්න පුළුවන්. හරි දැන් නම් පාස් පේපර්ස් වල ප්‍රැක්ටිස් කරලා ගියා ගන්න 2011 ඉඳන් 2019 දක්වා සෙකන්ඩ් එකේ පළවෙනි ප්‍රශ්නේ ඔය සම්ප්‍රේත්‍ය සම්බන්ධ කැලලක් අනිවාර්යෙන් ඇති. පහළ කොටස් කරන්න බෑ. ඒක විතරක් කරලා ගියා ගන්න. තවත් ඕනම් මේක පුහුණු වෙන්න ආසනයට මම හොඳටත් කියන්නම්. තවත් හොඳ ප්‍රැක්ටිස් එකක් ගන්න. ඔයා යන්න YouTube channel එකේ playlist එකට ඒක ඇති. general redox කියලා මාතෘකාවක් ඒකේ මම දාපු පරණ සම්ප්‍රේත්‍ය වීඩියෝ එකක් ඇති. හරි? මම අවුරුදු 4කට 5කට ඔය කලින් දාපු පරණ සම්ප්‍රේත්‍ය වීඩියෝ එකක් ඇති. ඒකේ ඊටාම වේගෙන් කියන යනවා ලුයිස් ත්‍රිව සම්ප්‍රේත්‍ය සියල්ලම වගේ. ඒක හොඳ රිවිෂන් එකක්. ඒක හොඳ ආවර්ජනයක්. ඒක මේ දැන් මේ දක්වා කරපු වීඩියෝ 4ම ආයෙ මතක් කරගන්න. හරිද? ඒක විනාඩි 20 ගානක් තියෙන්නේ. ඊටාම වේගෙන් මම කොහොම කියන්නේ යනවා ඒක. අන්න ඒක බලන්න පුළුවන්. අර මේක මම දැන් කොහොම ලිමිට කිව්වේ මොකද 2022 ළමයි භූත්‍යව ගන්න තියෙනට තේරුම් ගන්න පුළුවන් වෙන. හරිද? පරණ වීඩියෝ එකක් බලනවා සම්ප්‍රේත්‍ය වලින් දාපු. අන්න ඒක වේගෙන් මේ ඔක්කොම කියනවා. ආයෙ බලන්න මතක් කරගන්න පුළුවන්. ඒතරයි ඉබේම මොකද වෙන්නේ? ඉබේම ආරම්භය හැමදේම පාඩම් කරනවා. ඒතර බලද්දී පාඩම් කරලා නැහැ විශේෂයෙන් කියලා අමුතුයි. මේවා මේ වීඩියෝ ටික බලන්න පොඩ්ඩක් ලියලිය. පහුගිය ප්‍රශ්න පත්‍ර කර මේ පාඩම් කර දැනෙන්නේ නැතුව වැටි කරා යනවා. ඔයාලට ඉබේම අරුතේ ප්‍රශ්නයක් තුනක් ලියන්න පුළුවන්. නිකම්ම ආරම්භයේ දෙවි පාඩම හොඳට පුළුවන්. එහෙනම් ඊගා වීඩියෝ දී අම්බේ